ආයුබෝවන් ඔයාලා හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කුරුණෑගල සාහිත්‍ය ඉතිහාසයේ පසුබිම පිළිබඳව. ඉතින් අපි මුලින්ම මේ කුරුණෑගල සාහිත්‍ය ඉතිහාසයේ පසුබිම පිළිබඳව සාකච්ඡා කරන්නට මත්තෙන් මේ කුරුණෑගල ඉතිහාසයේ හිටපු රජවරු කවුද කියලා දැනගමු. රජවරු තමයි දෙවන බුවනික බාහු, හතරවන පරාක්‍රම බාහු, තුන්වන බුවනික බාහු සහ පස්වන විජය බාහු කියන මෙන්න මේ රජවරුන්. ඉතින් මෙන්න මේ රජවරුන්ගේ යටතේ තමයි කුරුණෑගල සාහිත්‍ය ඉතිහාසයෙන් දියුණුවක් සිද්ධ වුණේ. ඉතින් අපි මුලින්ම බලමු මේ කුරුණෑගල රචනා වෙච්ච ථූප වංශය පිළිබඳව. මේ හරිහැටි කාලය නියම කරනු බැරි පොත් අතර ථූප වංශයත් එකක්. ඒ කියන්නේ මේ නිශ්චිත කාල පරාසයක් රචනා වුණා කියලා තීරණයකට එළඹෙන්න බැරි පොත් අතර ථූප වංශයත් එක පොතක් විදිහට සැලකෙනවා. මේ පාලි වංශ කතා පොත් සියබසින් සැපයීම තදින්ම දියුණුව ගියේ කුරුණෑගල කාලයේදී. ඉතින් මේ ථූප වංශය ඒ කාලයේ මුලින්ම ලියවෙච්ච මේ පොතක් හැටියට සිතා ගන්න පුළුවන්. මේ සකල විද්‍යා චක්‍රවර්ති පරාක්‍රම පඬිතයන් විසින් කළ ථූප වංශ කතාව නිමි. මෙන්න මේ කියන පොත අග එන වැකියේ මේ කතුවරයාගේ නම සඳහන් වෙලා තියෙනවා. පරාක්‍රම පඬිත නමින් මේ නිකාය සංග්‍රහය කියවෙන්නේ මෙන්න මේ ගත්කරුම ගැන කියලා සඳහන් වෙනවා. ඉතින් මේ හැරුණාම මේ පඬිවරයා ගැන අනිත් වෙනත් කිසිම තැනකින් සටහනක් හම්බ වෙන්නේ නැහැ. මේ නිකාය සංග්‍රහයෙහි එන්නේ මේ කුරුණෑගල යුගයෙන් පෙර සිටි ගත් ඇඳුරු පිරිසකුගේ නම්. ඉතින් මේ දඹදෙණියෙන් මෑත විසූ මේ දළදා සිරිත, බෝධි වංශය, ජාතක පොත වගේ පොත් ලියපු පඬිවරුන් ගැන සටහන් කිසිවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා පරාක්‍රම පඬිත, මයුරපාද, ධර්මසේන හිමි වගේම මේ සමකාලීනව විසූ කෙනෙකු කියලා මේ ග්‍රන්ථයේ කතුවරයා සලකන්න පුළුවන්. ඉතින් මේ බුත්සරණේ ඇසුර ථූප වංශයේහි හොඳින් පැනෙන නිසා ඊට පස්සේ මේ පරාක්‍රම පඬිත මෙන්න මේ පොත ලියුවා කියලාත් අනුමාන කරන්න පුළුවන්. සකල විද්‍යා චක්‍රවර්ති යනු මේ පරාක්‍රම පඬිතයන්ගේ උපාධි නාමය කියලා පෙනෙන්න තියෙනවා. ඉතින් මේක විද්‍යා චක්‍රවර්ති උපාධියේම වැඩි දියුණු අංගයක් විදිහටත් සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ ථූප වංශයේද මේ බෞද්ධයන්ගේ මහත් ආදරය දිනාගත්ත බණ පොතක්. ඉතින් මේ පොත එනමින් හැඳින්වුණාට මේ කතුවරයා පොතට දීලා තියෙන්නේ රත්නමාලී නම් චෛත්‍ය වර්ණනා. නැත්නම් මේ රුවන්වැලි දාගැබ් වර්ණනා කියන නම. ඉතින් ඒ බව මේ පොතේ මුල එන මෙන්න මේ පාඩයෙන් පැහැදිලි කරගන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේගේ තිබක් පමණ ධාතුන් වහන්සේ නිදාන කළ නොයෙක් රත්නයෙන්ද උජ්වලිත වූ රත්නමාලී නම් චෛත්‍ය වර්ණනා කෙරිමි. මා කියන ඒ රුවන්වැලි දාගැබ් වර්ණනාව 80 මැනවි කියන පාඩයෙන්. ඉතින් මෙන්න මේ විදිහට අනුරාධපුර රුවන්වැලි සෑ විස්තරය පොතේ මුඛ්‍ය ලෙසම මේ වර්ණනා වෙලා තියෙන නිසා පොතට ඒ දෙවෙනි නම වඩා ගැලපෙනවා කියලාත් හඳුන්වන්න පුළුවන්. මේ ලංකාවේ ථූප වංශයටද තියෙන ඉතාමත් දිග ඉතිහාසයක්. මේ දුටුගැමුණු රජතුමා කරවපු රුවන්වැලි සෑ කතාව ධර්ම විස්තරයක්සේ එතෙන් පටන් මේ ලංකාවේ සිත්ගත් පුවතක් බවට පත්වලා තියෙනවා. මේ රුවන්වැලි සෑ පුවත පොතක් වශයෙන් මේ රටේ පැවතුණු බවකුත් චේතිය වංශ කතා කියන මෙන්න මේ වාදී නමින් මහා වංශ ටීකාවේ දැක්වෙන්නේ ඊට කරපු අටුවාව බවත් බොහෝ දෙනාගේ මතයක් බවට පත්වලා තියෙනවා. ඉතින් පොතක් වශයෙන් ථූප වංශ විස්තරය පැවති බව මේ පොළොන්නරු කාලයේ ආපු වාචිස්සර හිමියන් කරපු මේ පාලි ථූප වංශයෙන්ද කරුණු හම්බ වෙනවා. ඉතින් එහෙ වුණාට මේ පැරණි ථූප වංශ මේ කවදා ලියවිලාද කියලා නිශ්චිතවම සටහනක් නැහැ. මේ පොළොන්නරු කාලයේදී පැවති මේ පොත අභිමතාර්ථ සාධනයෙහිලා
නොපොහොනා හේයින් මේ පාලි ථූප වංශයේ ලිවීමේ මෙහෙයුණු වගත් එහි දක්වලා තියෙනවා. මේ දාඨා වංශ පාලි කාව්‍ය පොළොන්නරු කාලයේදීම ලියවුණා කියලා අපි දන්න කාරණාවක්. ඉතින් මේක ලිවීමේ හේතුවත් ඒ කාලයේ පැවතිච්ච පැරණි සිංහල දළදා කාව්‍යයේ නොපැහැදිලිකම බව එහි දක්වලා තියෙනවා. මේ වාචිස්සර හිමියන් සඳහන් කරන ඒ ථූප වංශයත් මේ සිංහල පොතත් හැටියටම පැවති බවක් මේ දළදා වංශයේසේ පැවතිලා ආවත් ඒකත් මේ නොපැහැදිලි පොතක් වූවගත් මේ කරුණු අනුව හිතා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පැරණි සිංහල පොත් පාලි කිරීම විශේෂයෙන්ම පටන් ගත්තේ පොළොන්නරු කාලයේදී කියලා සඳහන් කරන්න ඕනේ. ඉතින් මේ හැරුණාම මේ පූජාවලියේ කතුවරයාද මේ සිය බසින් ථූප වංශයක් කළ බව ඇතැම් සංස්කරණයන් වල සඳහන් වෙනවා. ඉතින් එහෙම සඳහන් වුණාට ඒ පොත් පිළිබඳව දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙකල මේ පැන නැගිච්ච මේ ථූප වංශය පරාක්‍රම පඬිතයන්ගේ මෙන්න මේ පොත විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේකට මුල් ඇසුර වාචිස්සර හිමියන්ගේ පාලි ථූප වංශයේ බව අලුතෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. ඉතින් එහෙම වුණාට ඒ බව එහෙම අලුතෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි වුණාට ඒ බව කොතනකවත් සඳහන් වෙලා නැහැ. ඉතින් මුලින් ඉඳලා අග දක්වාම අපු මේ සිංහල පොතේ පරිවර්තනයෙන් ඒ බවක් හැඟෙන්නේ නැහැ. මේ පාලි ථූප වංශයේ කතා ශරීරයගෙන ඒ මත සිංහල ථූප වංශ කතාව ගොඩනගාගත් බව පොත පිරික්සලා බලද්දී දැනගන්න පුළුවන්. බුද්ධ චරිතය දැක්වීමේ ජිනාලංකාර හා ඒ වර්ණනාවත් මේ පාලි ථූප වංශය මෙන් මේ සිංහල ථූප වංශයේත් තදින් ඇසුරු කරගෙන තියෙන ආකාරයක් දැක ගන්න පුළුවන්. දෙපොතේම ඒ කියන්නේ පාලි ථූප වංශයේ සහ මේ සිංහල ථූප වංශයේන ගාථා වැඩි ගණනක් ඒවාගෙන් උපුටාගත්ත ඒවා. ඉතින් දැන් මම මේ කියන පාඩය හොඳින් අහුම්කම් දෙන්න. ඒවම් පතිත්තේසු පන තූපේසු මහා කස්සප තේරෝ ධාතුනං අන්තරායන් දිස්වා අජාත සත්තුං උපසංකමිත්වා මහරජ ඒකං ධාතු නිදානං කාතුං වට්ටතිති ආහ. පාලි ථූප වංශයේ 26 වෙනි පිටේ සඳහන් ඒ පාඩය. ඉතින් ඒකින් කියන්නේ මෙසේ දඹදිව ධාතු පිහිටුවා දාගැබ් බැඳි කළ ආයුෂ්මත් මහසුප් මහතෙරුන් වහන්සේ තීර්ථකයන්ගෙන් අනාගතයෙහි ධාතුන් වහන්සේට වන අන්තරාය දැක අජාසත් රජුරුවන් කරා එළඹ මහරජ අනාගතයෙහි ධාතුන් වහන්සේට තීර්ථකයන් විසින් උපද්‍රව පෙනේ. ඒ වන උපද්‍රව වළකුණු සඳහා අජාසත් රජුරුවනි තොප වැනි ශ්‍රද්ධාවත් රජු ඇති කල්හිම එක් ධාතු නිදානයක් කරවන වටනීයයි වදාළසේක. ඒ තමයි සිංහල ථූප වංශයේ 94 වෙනි පිටේ සඳහන් ප්‍රකාශය. ඉතින් මේ පාලි පාඨයේහි මේ ආපු අන්තරායන් දිස්වා කියන එක අරඹය ඒ කවර අන්තරායක්ද කියලා තමයි මේ පාලියට කළ අටුවාවක් තරමටම අදහස විස්තර කරන හැටි ආකාරයක් මේකෙන් දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ රුවන්වැලි සෑ විස්තරයේ හැටියට මේ ථූප වංශයේ ලියවී ආවද මේ පොතේ මුල් කොටසෙහි දැක්වෙන්නේ සිරිත් පරිදි බුද්ධ චරිතය. මේ සූවිසි විවරණ කතාවත් දසපාරමිතා විභාගයත් ඒ ඇතුළත් කරලා තියෙනවා. මේ දසපාරමිතාවන් කුළු ගැන්විලා තියෙන පරිදි මේ පැහැදිලි කරුණු සඳහා ඊට අදාළ ජාතක කතා සංග්‍රහයක් ගෙනහැර පෑමත් ඒකේ විශේෂත්වයක් විදිහට තවදුරටත් සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ සවිස්තරව නොවා ජාතක කතා කිහිපයක අනුවාදත් ඒකේ දක්වලා තියෙනවා. ඉතින් මේ ජාතක කතා තව දුරටත් කියවීමේ අවස්ථාවක් ථූප වංශයෙන් දී ඇති බවකුත් එයින් අපිට දැනගන්න පුළුවන්. ඒ කරුණ මේ ජාතක පොත සිංහල කිරීමට පළමු ථූප වංශයේ ලියූ බවට ඉඟියක් විදිහට අපිට සලකන්න පුළුවන්.
ඉතින් දැන් අපි බලමු දඹදෙනි අස්න පිළිබඳව. මේ දඹදෙනි අස්න කුරුණෑගල කාලයේ ලියපු කුඩා ගද්‍ය රචනයක්. ඉතින් මේකේ මේ අස්න කියලා කියන්නේ පුවත කියන තේරුම් දෙන වචනයක්. ඉතින් ඒ නිසා මේ දඹදෙනියේ පුවත මේ රචනයෙන් පැවසෙන බව දැනගන්න ඕනේ. මේ ලංකා වාසීහු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න රාජ මහාමාත්‍යාදී සියලු ජනයන් විසින් මේ අස්න භක්ති ප්‍රේම චින්තනයෙන් ඇසිය යුතු කියලා තමයි මේ ග්‍රන්ථාරම්භ වාක්‍යයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ රචනයේ ගැබ් වෙලා තියෙන්නේ දඹදෙනියේ රාජධානියක් වශයෙන් ගොඩනැගිලා ආපු ආකාරයත් දඹදෙනි පැරකුම්බා රජු පිළිබඳ පුවත් කිහිපයකුත්. ඉතින් ඒවා අතර මේ සොලි ජායුද්ධය හා දළදා ප්‍රාතිහාර්ය මූලික කරුණු විදිහට සඳහන් කරලා තියෙනවා. මේ යුද්ධ වැනුමේදී ගෙනහැර පෑපු මේ ආයුධ වර්ග වගේම රජු ගැන සඳහන් කරද්දී මේ පැවසලා තියෙන ආභරණ වර්ගවලත් නම් වට්ටෝරුව මේ තූප වංශයේහිත් සද්ධර්ම ලංකාරයේ එන ඒ පිළිබඳ නම් හා බොහෝ දුරට ගැලපෙනවා. ඉතින් මේ රජුගේ අතවැසි පිරිස් ගැනද සටහන් කිහිපයක් මෙහි සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක කුරුණෑගල පැරකුම් රජු දවසේ ලියවිච්ච කෘතියක් බවට හිතා ගන්න පුළුවන්. ඉතින් මේක හිතා ගන්න පුළුවන් වෙන මේ තුඩු දෙන කාරණාව තමයි මෙන්න මේ පාඩය. කාලිංග විජේබාහු පුත් ශ්‍රී පණ්ඩිත පරාක්‍රම බාහුය. ඔහු පුත් යා පව්වේ මහලු බුවනක බාහුය. ඔහු පුත් වත්තිමි රජේ. ඔහු පුත් පරාක්‍රම බාහුයයි දත යුතු. එන්නේ විදිහට මේ අස්නේ අවසානයේන මේ පරාක්‍රම බාහු නාමය සිව්වැනි පැරකුම්බා හැටියට සලකුණු ලැබෙනවා. ඉතින් මේ සඳහන් මේ වත්හිමි රජු කියලා කියන්නේ පැරකුම්බා රජතුමාගේ මේ රජුගේ පිය වෙච්ච මේ දෙවන බුවනක බා රජතුමාට. ඉතින් මේ කුරුණෑගල කාලයේදී මේ අස්න සැපීමේ හේතුව තමයි දඹදෙනියත් දඹදෙනි පැරකුම්බා ගැනත් හැඳින්වීමක් කිරීමට මේ කතුවරයා තුල බලපාපු හැඟීම. ඉතින් එහෙම වුණාට මේ ගත්කරු දඹදෙනි පැරකුම්බා හොඳින් දන්න කෙනෙක් වුණාට සැකයක් නැහැ. ඉතින් මේ කාරණා ඒ කරුණ මේ දඹදෙනි අස්නේ කුරුණෑගල මුල් අවදියේදී ලියවියා බවට පෙනෙන්න තියෙනවා. ඉතින් එහෙම වුණාට මේ කතුවරයා කවුද කියලා සඳහනක් දක්නට ලැබෙන්නේ නැහැ. දැන් අපි බලමු උම්මග්ග ජාතකය පිළිබඳව. මේ පොළොන්නරු යුගයේ පටන්ම මෙරට ජනප්‍රියව පැවති ජාතක කිහිපය අතර එකක් විදිහට අපිට උම්මග්ග ජාතකය සඳහන් කරන්න පුළුවන්. අට ජාතකය දස ජාතකයන්ට ඒක ඇතුළත්ව තිබීමෙනුත් මේ උමම්දාගට පදයනුත් ඒ බව තවදුරටත් පෙනෙන්න තියෙනවා. ඉතින් මේ ප්‍රඥා පාරමිතාවේ අගය විනිවිද පෙන්වන ජාතක කතාවන් අතර මුල් තැන අරගෙන තියෙන්නේ මේ උම්මග්ග ජාතකය. ඉතින් මේ උම්මග්ග යනුවෙහි මේ සාමාන්‍ය තේරුම උමග හෙවත් පොළව යට තැනූ පාර යන්න. ඉතින් මේ පාර කැපීමෙන් ප්‍රඥාවේ බලමහිමේ විනිවිද පෙන්වූ හැටියක් තමයි මේ උම්මග්ග ජාතකයේහි සඳහන් වෙන්නේ. මේ උම්මග්ග වචනයේහි වඩා ගැඹුරු තේරුම ප්‍රඥාව කියන අර්ථය. මේ සර්වඥ ඥානය ලබා ගැනීමට උපකාර වූ යම් උපාය දක්ෂ නුවණක් වීනම් උම්මග්ග යනුවෙන් මේ ප්‍රඥාව මෙන්න මේ විදිහට අදහස් කරලා තියෙනවා. ඉතින් මේ ජාතක කතාවේ පරමාර්ථය ඊට තැබපු මේ නමෙහි අන්වර්ථය ඇති බව පෙන්වාලන මේ ජාතක කිහිපය අතර උම්මග්ග ජාතකයේද මුල් තැන ගන්න ආකාරයක් මෙන්න මේ දැන් අපි සාකච්ඡා කරපු කරුණු වලින් අපිට දැනගන්න පුළුවන්. ඉතින් මේ උම්මග්ග ජාතකය කුරුණෑගල කාලයේ සිංහල වෙලා ආපු ප්‍රසිද්ධ පොතක් හැටියට සලකුණු ලබනවා. මේ සිව්වැනි පැරකුම්බා රජතුමාගේ කාලයේ ඇමතිවරයෙකුව හිටපු වීරසිංහ ප්‍රතිරාජ මේ උම්මග්ග ජාතකයේ කතුවරයා බව
බොහෝ දෙනාගේ අදහස බවට පත් වෙලා තියෙනවා. මේ සිංහල 550 ජාතක පොතේදී පෙනී යන පරිදි ජාතක පොත සිංහලයට පෙරලීමේදී වීරසිංහ ප්‍රතිරාජයන් සහාය දුන් හේයින් වගේම මේ උම්මග්ග ජාතකය ජාතක පොතේ වෙන්වෙන්ම පොතක් හැටියට ප්‍රසිද්ධව ඇති නිසාත් ඒක වීරසිංහ ප්‍රතිරාජයන්ගේ කෘතියක් හැටියටම නම් ගෙන තියෙනවා. ඉතින් ඒ කරුණාවරණම් මේ උම්මග්ග ජාතකය එතුමා කරපු බවට වෙනත් කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. මේ උම්මග්ග ජාතකය සිංහලෙන් ලියූ කාලයේද හරියට නිශ්චිත කරගන්න බෑ. මේ ජාතක පොත ලිවීමට පෙරම මේ ජාතකය සිංහල වී තිබුණු බව පමණයි සිතා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ජාතක පොතේ එන මේ උමන්දාව හැරුණාම එළු උමන්දා නමින් තවත් පොතක් තියෙනවානේ. ඉතින් ඒක මේ දෙවෙනි විද්‍යා චක්‍රවර්ති කෙනෙකුගේ කෘතියක් බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ විද්‍යා චක්‍රවර්ති කවුද කියලා පැහැදිලිවම දක්වලා නැහැ. ඒ එළු උමන්දාව මීට වඩා පැරණි බව තමයි බොහෝ දෙනාගේ අදහස බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම වුණාට ඒ ජාතක පොතට නොවැද්ද ගත්තේ ඒක ජාතක පොතට උපයෝගී කරගෙන නැහැ. ඉතින් මේ කලින් ලියවිලා තිබිච්ච මේ වෙස්සම්තර ජාතකයේ පවා ඒ හැටියෙන්ම ජාතක පොතට ඇතුළත් කරලා තියෙන නිසා එළුවමන්දාව ජාතක පොතට ඇතුළත් නොවීමට ඇයි කියලා අපිට ප්‍රශ්න නගන්න පුළුවන් නේද? ඉතින් ඒවා පිළිබඳව හොයලා බලන්න පුළුවන්. ඉතින් එහෙදී මේ ඒකට හේතු විදිහට කරුණු දෙකක් සඳහන් වෙනවා. පළමුවෙන්න තමයි එළුවමන්දාව පැරණි කොට සැලකුවත් එය ජාතක පරිවර්තනයකට වඩා පැරණි නොවන නිසා. දෙවෙනි කාරණාව විදිහට සඳහන් කරන්න පුළුවන් දෙදෙනෙකු ලියූ ඒ උමන්දා දෙක අතර ජාතක පොතට ඇතුළත් කිරීම සඳහා වඩා පිළිගත් පොත වුණේ මේ උමන්දාව කියන කාරණාවල්. ඉතින් මේ උමන්දා දෙකම එකට තබා කියවලා බලපුවාම එකක් බලා අනික කළ බව පැහැදිලිව පෙනෙන්න තියෙනවා. ඉතින් බොහෝ විට මේ දෙපොතේම වෙනස වශයෙන් සඳහන් වෙන්නේ මේ වාක්‍ය ක්‍රමයත් ඇතැම් වචනත් විතරයි. දැන් අපි බලමු 550 ජාතක පොත් වහන්සේ හෙවත් සිංහල ජාතක පොත පිළිබඳව. මේ සිංහල ගද්‍ය සාහිත්‍යයේ ප්‍රමාණයෙන් ඉතා විශාලව පැනෙන රචනය තමයි සිංහල ජාතක පොත් වහන්සේ. ඉතින් මේක මේ පාලි ජාතක කතාවේ සිංහල පරිවර්තනයක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායට ඇතුළත් පොත් පහ අතර හතරවැන්න ජාතක කියන නමින් සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි. නවාංග ශාස්ත්‍ර ශාසනයේ 7 වැනි අංගයේ වශයෙන් කියවෙන්නේත් මේ ජාතක. ඉතින් මේ කාරණාවලින් බුදුදහම හා ජාතක කතාවල පවත්නා තද සම්බන්ධය අපට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මේ කාරණා මෙහෙම වුණත් මේ ජාතක කතාවල ඉතිහාසය සම්බන්ධයෙන් නොඑක් අදහස් තියෙනවා. බුද්ධ කාලයෙනුත් පෙර ඉන්දීය ජන සමාජයේ පැවති මේ කතාන්දර මේ විදිහට ජාතක කතා වශයෙන් පිළියෙල වී තිබෙන බවටත් බොහෝ කරුණු අනුව ඒවා හිතා ගන්න පුළුවන්. ඉතින් මේ බොදු සමයට පෙර රචිත බ්‍රාහ්මණ සාහිත්‍යයේහි මේ ජාතක කතාවලට සමාන කතාවන් නැති වී තිබීමත් මේ කතා මුඛ පාරම්පරිකව ඉන්දියාවේ පැවති බවට නිදසුනක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඉතින් එසේම මේ ආදිම බෞද්ධ ග්‍රන්ථ හැටියට සැලකෙන මේ විනය ග්‍රන්ථයවල වගේම ජාතක පොතට ඇතුළත් කතා දක්නට ලැබෙනවා. මේ ජාතක පොතේ අංක 37ට පැමිණිච්ච මේ තිත්තර ජාතකය චුල්ල වග්ගයේදී දීගති කෝසල ජාතකය මහා වග්ගයේද ඒ විදිහටම දක්වලා තියෙනවා. ඉතින් ඉන්දියාවේ පැවති මේ කතාන්දර දහස් ගණනක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවලට ඇතුළත් වෙච්ච කතා 550ක් ජාතක කතා නමින් දෙවැනි පොත්ත සංගායනාවේදී
ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ දක්වා අපිට පැනෙන්නේ මේ ජාතක කතා ගණනයි. ඉතින් මේ මෙහෙම වුණාට බෞද්ධයන් අතර පවා ප්‍රචලිත බුදුරදුන් දේශිත කතා 550ක් කියලා කියා ගැනීමට අවකාශයක් නැහැ. මේ සියමේ පඤ්ඤාස ජාතක යනුවෙන් එන පොතේ ජාතක කතා 50ක් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ එකක්වත් අපේ ජාතක 550 අතර සඳහන් වෙන්නේ නැහැ. මෙසේම මේ බෞද්ධ සංස්කෘතියේ ප්‍රසිද්ධ ජාතක මාලාවේ යෙන මේ කතා 34න් 11ක් අපේ පොත හා සම්බන්ධකමකුත් නැහැ. ඉතින් මේ වගේ ජාතක කතා අශ්වඝෝෂගේ සූත්‍රාලංකාරයේ වගේම ශ්‍රමේන්ද්‍රගේ අවදාන කල්පලතාවෙත් සඳහන් වෙලා තියෙනවා. මේ බෞද්ධ සමයෙන් පස්සේ රචිත සංස්කෘත ග්‍රන්ථයන් වල බොහෝ වශයෙන් බෞද්ධ චරිත කතා වැදගත් වෙන ආකාරය පෙනෙන්න තියෙනවා. ඉතින් මේ මහා භාරත කතා සරිත් සාගර වැනි මේ ඉන්දියාවේ පැරණි කතාන්දර ඇතුළත් පොත්වල එන්නේ කාරණාව මනවින් දැක ගන්න පුළුවන්. මේ කාලිදාසයන් ලියපු ආකුන්තල නාට්‍යයේ පවා කතාව ජාතක පොතේ කට්ටවාරී ජාතකයේ ස්වරූපයෙන් නිරූපිත කතාවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ජාතක කතාවල ඉතිහාසය මෙන්න ඒ විදිහට පැරණි වුණත් මේ ජාතක නාමය ගැන මුල් ලිපි දකින්නට ලැබෙන්නේ බුදු වසින් දෙවෙනි සියවසෙන් පස්සේ. ඉතින් ඒ කාලේ බෞද්ධයන් මේ ජාතක කතා බෙහෙවින්ම ප්‍රිය කර බව දැක්වීමට නිදසුන් තියෙනවා. මේ දාගැබ් ගුහා ආදීෙහි මේ කතාවන්ගේ චිත්‍ර දක්නට ලැබීම නේද මේ නොබෝදා සොයා ගන්නා ලද නාලන්දාවේ පැරණි තූපවල ජාතක කතා ඉතාමත් පැහැදිලි ලෙස චිත්‍රයට නගා තිබෙන ආකාරයකුත් දැක ගන්න පුළුවන්. ඉතින් එසේම මධ්‍ය ඉන්දියාවේ බරහත්ති කර්මාන්තවලද මේ ජාතක කතා පැහැදිලිවම පෙනෙන්න තියෙනවා. ජාතක කතා ලංකාවේ පැතිර ගියේ මිහිඳු මාහිමියන් ලක්දිවට ගෙනාපු බුදුදහමත් සමග. ඉතින් මේ කතා සිංහල අටුවාවක්සේ පැවත ආ බව වගේම ඒවා පෙරළෙමින් පාලි ජාතකට්ට කතාව සපයා තියෙන ආකාරයත් විශ්වාස කරනු ලබනවා. ඉතින් මේ පාලි ජාතක සිංහලයට පෙරළෙමින් ලියපු පොත අද පවතින මේ සිංහල ජාතක පොත් වහන්සේ කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඉන්දියාවේ පැරණි බෞද්ධයන් වගේම ලංකාවේ ආදි බෞද්ධයන් විසින්ද මේ ජාතක කතා ඉතාමත් ගරු කරලා සලකනවා. ඉතින් එහෙම වෙන්න හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ කතා පොතක් වීම එක් කාරණාවක්. අනික මේ උගත් නූගත් හැම දෙනාටම ඒ කතාවන් වලට රුචිකත්වයක් ඇතිවීම කියන කාරණාව පෙන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය දැනගත හැකිවීම තවත් කාරණාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ ජාතක කතා මුල් කර ගැනීම සිංහල පොත් ලිවීමේ සම්ප්‍රදායක් කොටද මේ පැරණි පඬිවරු නියම කරගෙන තියෙනවා. ඉතින් මේ පෙදෙන් බුදු සිරිත බසින්වත් සිරිත් ඈ මෙන්න මේ විදිහට සියබස් ලකරේ දක්වලා තියෙන්නේ එන්නේ නිසා. ඉතින් මේකට පස්සේ මේ රටේ පහළ වෙච්ච ලොකු කුඩා හැම කවියෙක්ම මේ සම්ප්‍රදාය ගරු කරලාගෙන තියෙන ආකාරය මේ ජාතක කතාවන් මුල් කරගෙන පොත්පත් ලිවීමට පෙළඹිච්ච ආකාරයෙන් අපිට දැනගන්න පුළුවන්. මේ පොළොන්නරු කාලයේ වන විටත් මේ රට විසූ පඬිවරුන් මේ ජාතක කතා සාමාන්‍ය ජනයාට අවබෝධ කරවීම පිණිස එහෙමත් නැත්නම් මේ උත්සාහගත් බවට පෙනෙන්න තියෙනවා. මේ පොදු ජනයා සඳහා පොත් ලිවීම ආරම්භ කළේ අන්නේ කාලයේදී. ඉතින් ඒ ලියපු හැම පොතකම පාහේම මේ ජාතක කතා සංග්‍රහයක් දක්වා තිබීමෙන් ඒක අපිට තවදුරටත් දැනගන්න පුළුවන්. ඉතින් මේ අතර ඉතාමත් ජනප්‍රිය වෙච්ච ජාතක මේ අට ජාතක දස ජාතක මෙන්න මේ නම් වලින් මේ වෙනම පොත් වශයෙන් රචනා වෙලා තියෙනවා. මේ වෙස්සන්තර වගේ ඇතැම් ජාතක මුළුමනින් සිංහල වී ආවග බුත් සරණෙහි ඒව ඇතුළත් වෙලා තියෙන විදිහට සඳහන් වෙනවා. මේ මුවදේව් සස කුස මෙන්න මේ ආදී ජාතක කිහිපයක්
සිංහල කවියට නැගීමද මේ යුගයේදීම සිදුවෙච්ච කාරණාවල්. ඉතින් මේ දඹදෙණි අවසාන කාලයේදී ලියවිලා ආපු තූප වංශය දක්වා ඇති මේ ගද්‍ය පොත්වලත් ඒ ජාතක කතා කෙටි කර දැක්වීම පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට ජාතක කතාවන් සිංහලෙන් පැහැදිලි කිරීමට සියවසකට අධික කාලයක් තුල විසූ අපේ ගත්කරුවන්ගත් මහන්සිය ඒ වගේ මේ කාරණා වලින් අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් එහෙම වුණාට මේ මුළු ජාතක පොතම මේ තාක් සිංහලයට නැගිලා නැහැ. ඉතින් ඒක බරපතල අඩුවක්සේ මේ කුරුණෑගල කාලයේදී ඉහළින්ම මතුවෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කාලයේ කළ යුතු යම් උසස් සාහිත්‍ය සේවාවක් තිබ්බනම් ඒක තමයි මේ ජාතක පොත සිංහල කිරීම බව පෙනිලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ සිව්වැනි පැරකුම්බා රජතුමා ඒ බැරෑරුම් කාර්යය මෙහෙ වෙලා තියෙන්නේ. ඉතින් මේ ජාතක කතාව ආරම්භ වුණේ කොහොමද සහ ඒ පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ. ඉතින් මේ ජාතක කතා 550ක් ඇතුළත් වෙන්න ඕනුනාට මෙහි තියෙන්නේ 547ක් විතරයි. ඉතින් මේ මුල් ග්‍රන්ථයේ පවා තියෙන්නේ එන්නේ ගණන. ඉතින් මේ අඩුවට හේතු මොකක්ද කියලා හිතාගන්න බෑ. මත්ත වින්දක, බීග බොහොත් කොත්තුක, ඥාච පණ්ඩිත, උම්මදන්ති, මහා බෝධි මෙන්න මේ වගේ මෙරට බෞද්ධයන් අතර ප්‍රකට තවත් බොහෝ ජාතක කතා මේකේ සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මේවා අතර උම්මදන්ති හා මහා බෝධි ජාතක කතා දෙක වෙන වෙනම පොත් වශයෙන් මහනුවර හා කොළඹ කාලයවල සිංහලයට රචනා වෙලා තියෙනවා. ඉතින් මේ ජාතක පොත සිංහලයට පෙරළී වුණාට පස්සේ ඒක මේ සිංහලයන්ගේ මේ කතාගාරයක් බවට පත් වෙලා තියෙනවා නේද? මේ සිංහලයේ උස් පහත් කවීන්ට මේ ජාතක පොත රංගමඩලක් වුණා කියලා තවදුරටත් අපිට සඳහන් කරන්න පුළුවන්. මේ සිංහල සාහිත්‍යයේ ලියවිලා තිබෙන සිය ගණන් කවි පොත් අතර ඉතාම උසස් කවේ ඉඳලා ඉතා කුඩාම කව දක්වා මේ ජාතක කතා මූලික කරගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ මහනුවර කාලයේ වෙද්දී කවීන්ගේ සිත්ගත් සෑම ජාතක කතාවක්ම පාහේ කවියට නගලා තියෙන ආකාරයක් අපිට දැනගන්න පුළුවන්. දැන් අපි බලමු දළදා සිරිත පිළිබඳව. ඉතින් මේ තාක් ලියවිච්ච මේ සිංහල පොත් සියල්ලම බුදුදහම විස්තර කරපු පෙළ අටුවා පොත් ඇසුරෙන් සැපුණා කියලා අපි දැන් දන්නවා. ඉතින් මෙයා මෙහෙම වුණාට මේ පොත් ඇරුණාම බුදුදහම හා සම්බන්ධව තියෙන අනිත් පූජනීය වස්තු වර්ණනා කරමින් මේ පොත් කිරීමද මුල සිටම සිංහල ගත්කරුවන් විසින් සිද්ධ කරපු ලැබපු කාරණාවක් විදිහට හඳුනන්න පුළුවන්. ඉතින් මේ දඹදිනි කාලයේදී ලියවිලා ආපු පොත් මේ පොදු ජනයාගේ ප්‍රයෝජනය සඳහා බණ පොත් රැසක්. ඉතින් මේ සෑහෙන පමණ බණ පොත් මේ කාලයේදී ලියුණාට පස්සේ අපේ ගත්කරුවන්ගේ සිත් බණට යාපද අනිත් දේ කරා යොමු වුණා. ඉතින් මේ ප්‍රතිඵලයක් වශයෙන් මේ පාලියෙන් තිබූ දාඨා වංශය වගේ පොත් සිංහල බසට පරිවර්තනය කරන්න පටන් ගත්තා. නැත්නම් සිංහලට පෙරලන්න පටන් ගත්තා. ඉතින් මේ පළගන්නට පටන් ගත්තේ ඒ කියන්නේ මේ ගසක් පිට ඵලදාව දෙන්නාසේ ඊට පස්සේ පූජනීය වස්තු මුල් කරගත්ත පොත් ඉහළින් ලියවිලා ආවා. ඉතින් ඒක හැරඹුණේ දඹදෙණි අවසානයත් කුරුණෑගල රාජ්‍ය සමයත් අතර. මේ කුරුණෑගල රාජධානි සමයේ සිංහල සාහිත්‍ය ඉතිහාසයේ නැගී ආපු විශේෂ කරුණු හැටියට මේ පොත් ගණයේ උදාව පෙන්වන්න පුළුවන්. ඉතින් මේ දළදා සිරිත ඒවක ඒ පොත් ගණයට අයත්ව බිහි වී ආපු ගද්‍ය කෘතියක් විදිහට තමයි සැලකෙන්නේ. මේ දළදාව ලංකාවට ගෙනා කිත්සිරි මෙවන් රජුගේ කාලයේ ඉඳලා ඒක ලංකා රාජ්‍යයේ අනුස්මරණීය වූ බෞද්ධ ජනතාවගේ ප්‍රධාන සලකුණක් වෙච්ච වස්තුවක් බවට පත් වුණා. ඉතින් ඒක සිංහල රාජ්‍යයේ අවසානයේ දක්වාම රාජ්‍යත් සමග රැකී පැවතුණා. මේ ලක් රජවරුන් ඊට දැක්වූ පුද සත්කාරාතින් කිසිම දෙයකට නොදැක්වූ ආකාරයක් අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. මේ පොළොන්නරුව මාගට යටත් වුණාට පස්සේ
භික්ෂුන් වහන්සේ දළදාව කොත්මලයට ගෙන ගිය වගකුත් දෙවෙනි විජයබා රජතුමා රට එක්සේසත් කරලා මේ දඹදිව රාජ්‍ය පිහිටුවා ගත්තට පස්සේ දළදා වහන්සේ එහි ගෙනා වගකුත් ඊට පස්සේ මේ තුන්වෙනි විජයබා පොළොන්නරුවට ගෙන ගියපු ආකාරයකුත් එතෙන් ඉඳලා එන්නේ විදිහට කරුණු සඳහන් වෙනවා. ඉතින් මේ කාරණාවලින් අපිට දැනගන්න පුළුවන් වෙනවා මේ දළදා වහන්සේ කොච්චර මේ සිංහල බෞද්ධ රජවරුන්ට වැදගත් පූජනීය වස්තුවක් බවට පත්වෙච්ච එකක්ද කියලා. දැන් අපි බලමු සිංහල බෝධි වංශය පිළිබඳව. මේ පාලි බෝධි වංශය හෙළබසට පෙරලා ලියපු සිංහල බෝධි වංශය කුරුණෑගල කාලයේ රචිත පොතක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මීට කලින් දක්වපු ආකාරයට මේ පාලි බෝධි වංශයේද මේ සිංහල මේ පැරණි සිංහල රචනයක් ඇසුරෙන් අනුරාධපුර අවසාන යුගයේදී ලියවු ආවක්. ඉතින් මේ බෝධි යන්නේ ඊටාම ප්‍රසිද්ධ අර්ථයේ බෝරුක. මේ වෛදික යුගයේ ඉඳලාම එන්නේ මේ වචනේ ඒ ගසටම ආරූඪ නමක් විදිහට සඳහන් කරන්නත් පුළුවන්. ඉතින් බෞද්ධ දර්ශනයට වැදගත් ඒ තේරුම අනුව මේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් යන මේ සතර මාර්ගයේ පිහිට නුවණද මේ බෝධි නමින් හැඳින්වෙනවා. මේ සිදුහත් කුමරු ඇසතුරු කුමුලදී සියලු කෙලෙසුන් නැසීමෙන් බුදු නැණ ලබාගත් හේයින් මේ රුකද එතෙන් පටන් බෝධි නමින් හැඳින්වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ බෞද්ධයාගේ භක්තිය දිනු වීමේ මාර්ග වශයෙන් වැදුම් පිදුම් සඳහා බුදුරදුන් අනුදැන වදාළ ශාරීරික පාරිභෝගික හා මේ උද්දේශික චෛත්‍යයන් අතර පාරිභෝගික චෛත්‍ය හැටියට සඳහන් වෙන්නේ මේ බෝධිය. ඉතින් බුද්ධ රූප මෙන්න මේ ආදී දේවල් වගේම මේ බෝධියටත් ඊටාම වැදගත් තැනක් හම්බ වෙලා හිමි වෙලා තියෙනවා. දැන් අපි බලමු අනාගත වංශය පිළිබඳව. මේ මෛත්‍රී බෝධිසත්වයන්ගේ චරිත කතාව විස්තර කරමින් ලියවිච්ච පොත තමයි අනාගත වංශය කියන නමින් හැඳින්වෙන්නේ. ඉතින් මෙතේ බුදු සිරිත නමින්ද හැඳින්වෙන මේ පොතද කුරුණෑගල කාලයේම ලියවිච්ච වංශ කතා පොත් ගණයට එක්වෙච්ච එකක් කියලාත් සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේක ඒ කාලයේ මේ දහම් දෙසුමෙහි ජනප්‍රියව පැවති වස්තුවක් වූවාට සැකයක් නැහැ. මේ කුරුණෑගල කාලයේ වැඩ සිටි මහාගත් කරුවාණන් වන ශ්‍රී පරාක්‍රම බාහු විල්ගම්මුල හිමියෝ තමයි මේ පොත රචනා කරලා තියෙන්නේ. ඉතින් පොත ලිවීමට පෙළඹී ආපු කරුණ හැටියට මේ පැරකුම්බා රජතුමාගේ ආරාධනය බලපාලා තියෙන ආකාරය පොතේ ආරම්භයේදීම සඳහන් කරලා තියෙනවා. මේ අනාගත වංශ පාළිය හා සමන්ත බද්දිකා නම් එළුවටුවා මේ පොතේ ඇසුර ලබාගෙන තියෙන. ඉතින් ඒ විතරක් නෙමෙයි මේද මේ බෝධි වංශයේසේ සැපයුලා ආපු අනුවාද ග්‍රන්ථයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ රචන මාර්ගයේද මේ බෝධි වංශයේගත් විලාසයම අරගෙන තියෙනවා. ඉතින් ඒකේ වගේ මෙහිද මේ මාතෘකා පසක් වටා කරුණු සංග්‍රහ කරපු ආකාරයක් පෙනෙන්න තියෙනවා. ඉතින් මේ මාතෘකා තමයි අනාගත වංශ දේශනාව කවරකු විසින් දෙසන ලද්දේද? කොතැන්හිදී දෙසන ලද්දේද? කවර කලෙක දෙසන ලද්දේද? කුමක් පිණිස දෙසන ලද්දේද? කවර කෙනෙකුන්ගේ ආරාධනාවෙන් දෙසන ලද්දේද කියන මාතෘකා. ඉතින් මතු කරලා මේ ලියවිලා ආපු විමාන වස්තුප්කරණයේ මිලින්ද ප්‍රශ්නය හා ශ්‍රී සද්ධර්මවාද සංග්‍රහ වගේ මේ පොත්වලට මේන් බෙහෙවින්ම උපදේශයන් අරගෙන තියෙනවා. ඉතින් මෙතෙක් මේ දහම් මගෙහි විස්තර වගේම පාරමී විභාග, කල්ප විභාග හා දෙතිස් මහා පුරිස ලකුණු වැනි දේත් බොහෝ දුරට විස්තර කරලා ඇති පොතක් හැටියට මේ අනාගත වංශ පෙන්නලා දෙන්න පුළුවන්. ඉතින් මේ භාෂාවද ඒ කාලේ විවහාරිත මේ සකු සිංහල මිශ්‍ර රචනයක්. ඉතින් ඒකද මේ බෝධි වංශය හා සමානවම පවතිනවා. දැන් අපි බලමු මේ කුරුණෑගල කාලයේ ලියවිච්ච අවසාන කෘතිය වන මේ දළදා පූජාවලිය පිළිබඳව. ඉතින් මේ පාලි දාට වංශයේ
සිංහල පරිවර්තනයක් හැටියට පෙන්වන්න පුළුවන් තවත් කුඩා ගද්‍ය රචනයක් තමයි මේ දළදා පූජාවලිය කියන්නේ. ඉතින් මේක මේ කුරුණෑගල සිව්වැනි පැරකුම්බා රජ දවස තමයි රචනා වෙලා තියෙන්නේ. එහෙත් ඒක මේ කාගේද කියලා සඳහන් වෙන්නේ නැහැ. කියන්නේ කතුවරයා පිළිබඳව සඳහනක් දැනගන්න ලැබෙන්නේ නැහැ. මේ පොත දාඨා වංශයේ පරිවර්තනයක් වුණත් ඊට තවත් රචනා කිහිපයක අසුර ලැබිලා තියෙනවා. මේ පොතේ මුල් කොටස තුල විස්තර කරපු මේ බුද්ධ චරිතයේදී මහා වංශ, දීප වංශ, ජිනාලංකාර වර්ණනා හා රසවාහිනියනුත් ගාථාවන් උපුටාගෙන තියෙනවා. ඉතින් එතෙන් ඉඳලා කියවෙන මේ දළදා පුවතට දාඨා වංශය මුල්ලු තියෙනවා. මේ දළදා සිරිතේත් මේ පෙන්නු වැකිය හා දාඨා වංශ ගාථාවත් මේ පහත සඳහන් කරන මේ දළදා පූජාවලිය පාඨය සමග සසඳලා බලද්දී මේ පොත් දෙකේම පරිවර්තනයේ தත්ත්වය අපිට පැහැදිලි කරගන්න පුළුවන්. අහන්නකෝ යාලා. ඒ පඬුවස් රජතෙම බොහෝ දවස් පුරුදු කොට ආවා වූ මිත්‍යා දෘෂ්ටි නැමැති අන්ධකාරයෙන් මූඩ වූයේ ඒ මහ නිවටුන් ළඟට කැඳවා තෙලමිනි ඇටයගෙන කිනිහිරකින් පිට තබාලා යකුලකින් පැහැර පියවයි නියෝග කළ කල්හි. ඉතින් මේ පොතේ මුල ඉඳලා මේ අග දක්වාම ලියවිලා ආපු මේ වාක්‍ය වින්‍යාසයේ ආකාරය එන්නේ වගේ. ඉතින් මේ මුළු පොතේම අවසාන ක්‍රියාවකින් වාක්‍ය වෙන් කරලා තියෙන තැන් පවතින්නේ ඉතාමත් අල්පයක්. ඉතාමත් ටිකක්. ඉතින් මේ පූර්ව ක්‍රියාවකින් කාලාර්ථ ක්‍රියාවකින් එක් වාක්‍යයක් අනිත් වාක්‍යයකට ගැට ගහලා තියෙන ආකාරයත් මේ වැකි පිළිවෙලෙහි බොහෝ තැන්වල සඳහන් වෙලා තියෙනවා. මේ දළදා සිරිත හා මේ පොත අතර දළදා සිරිතම මුල් කරගෙන ලියුණා කියලා හිතීමට අවකාශ තියෙනවා. මේ දළදා සිරිතට හුරු වෘත්තගන්ධී වාක්‍ය ඛණ්ඩයක් මේකෙත් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ සමහර විට මේ දළදා සිරිතේ රචනයේ ඒ කාලේ ඇතැම් පිරිසකගේ සිත් ගත්තේ නැති නිසා මේ දළදා පූජාවලිය ලියන්නට සිදු වුණා කියලා හිතීමට අවශ්‍ය අවකාශ නැත්තේමත් නැහැ. මේ දළදා සිරිත අමුතු රචනා විලාසයක් ගත්තේයින් මේ සාමාන්‍ය දළදා පූජාවලියට වඩා ප්‍රිය වෙන්නට ඇති කියලා හිතන්න පුළුවන්. මේ මහනුවර කාලයේ මේ පොත එහෙම් පිටින්මගෙන සිංහල දළදා වංශය කියන නමින් යම් කිසිවෙක් විසින් ලිවීමේ හේතුවත් නේ කියලා සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ දළදා පූජාවලියට නෑකම් දක්වන පොත් පෙළකුත් තියෙනවා. ඒ මීට කලින් ලියපුච්ච මේ තූප වංශය නේද? සද්ධර්ම ලංකාර නිකාය සංග්‍රහය වගේම මේ සද්ධර්ම රත්නාකාරයත් ඒ ගණයට දක්වන්න පුළුවන්. ඉතින් මේ පොත් කීපය එක්තැන් කරලා බලපුවාම පෙනෙන්නේ මේ රචනා විලාසයේ සමකමක් නේද? ඒ හැම පොත්වලම එක්ම පොත් පෙළක ඇසුරක් කියලා දැනගන්න පුළුවන්. ඉතින් මේ අවුරුදු 50කට අධිකව පැවති මේ කුරුණෑගල කාලයේද පිළිඹු වෙන්නේ මේ දඹදිව කාලයේ උදා වෙච්ච සාහිත්‍ය ලෝකයේ මේ ප්‍රභාවයම තමයි. මේ වංශ කතා හෙළ සාහිත්‍ය බණ පොත් ගණයට එකතු වුණා නේද? ජාතක පරිවර්තනය වැනි මහා සාහිත්‍යික ව්‍යාපාරයන් සිද්ධ වුණා. දළදා සිරිත වැනි ගද්‍ය රචනා විශේෂයක් නිසා මේ මධ්‍යගතන යුගයේදී කුරුණෑගල කාලයේද සාහිත්‍ය ඉතිහාසයෙන් වෙන් කරගන්නට අවකාශය පවතිනවා. ඉතින් අපි අද සාකච්ඡා කළේ කුරුණෑගල සාහිත්‍ය යුගයේ පසුබිම පිළිබඳව. ඉතින් මේ කාරණාවල් වලට මූලාශ්‍රය කරගත්තේ සිංහල සාහිත්‍ය වංශය කියන කෘතිය. ඉතින් ඔයාලට මේක වැදගත් නම් මේ පාඩම වැදගත් නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.